අර අනිත් කටේ නිකන් නෝට් එක බලා ගන්න. අනේ හරි ලියන්න. මූලද්‍රව්‍යක අවශෝෂණ වර්ණාවලිය දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා සමූහයක් ලෙස මූලද්‍රව්‍යක අවශෝෂණ වර්ණාවලිය දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා සමූහයක් ලෙස හරි ඔයාලා කවුරුහරි මයික් එක ඔන් කරලා හරිද? zoom එකේ මොකක් අවුලක් තියෙනවා වගේ තමයි. හරිද ලියන්න. මූලද්‍රව්‍යක අවශෝෂණ වර්ණාවලිය දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා සමූහයක් ලෙස ලැබෙන අතර මෙය අසංතතික වර්ණාවලියකි. ඒක ලියන්න උදේට අසංතතික වර්ණාවලියකි. හරි ඔයාලා ජොයින් වුණාම පුළුවන් මයික් ඔෆ් කරගන්න. හරි අහනවා අසංතතික වර්ණාවලිය කියලා. අසංතතිකයි කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒ වර්ණාවලිය එහෙම නැත්නම් මේ සුදු පාට ප්‍රදේශයේ කැඩිලා තියෙනවා. හරිද? අඳුරු රේඛා හතරක් තියෙනවා කියලා කියන්නේ මේ රේඛා එකිනෙකට සංතතික නැහැ නේද? හරිද? සුදු පාට විතරක් පේනවා. සුදු පාට කියලා කියන්නේ මේ මොනවත් අතුරු ඇදලා නැති ඒවට. හරිද? දැන් ඔයාලට ඒක පේන කළු පාට. හරිද? මට වෙන සම්බන්ධ දෙයක් නැහැ. හරිද? එතකොට ඒවට අපි කියනවා සංතතිකයි කියලා. සංතතික වර්ණාවලිය. හරිද? කවුරු ළමෙක් කිව්වොත් ඒ දුන්න වර්ණාවලිය අසංතතික සංතතිකයි තිය දුන්න සංතතිකය මට මතක විදිහට මං කිව්වා අසංතතිකයි කියලා. හරිද? එතකොට මේ වර්ණාවලිය මොකද අසංතතිකයි. හරි අසංතතිකයි. ඒ කියන්නේ මේ වර්ණාවලිය එක ළඟ ඔක්කොම එක විදිහකට නෙමෙයි තියෙන්නේ. මොකද තනින් තනින් කැඩිලා තියෙන්නේ. ඒවට අපි කියනවා අසංතතිකයි කියලා. තේරුණාද? හරි. ඔයාලා මෙන්න මේක හඳ ගන්න ඕනේ. මුලින්ම සාමාන්‍යයෙන් මිල් රූල් දෙකක වඳින්න තුනකට ගන්න පුළුවන්. එතකොට මහත වැඩි. දිග ගන්න සාමාන්‍යයෙන් අඟල් 4ක් වගේ ගන්න. හරිද? 4ක් හතරකට අඟල් 3ක් 4ක් විතර ගන්න. හරිද? ඒ කරලා මුලින්ම ඔයාලා අඳිනවා මෙන්න මෙතන තියෙන වම් පැත්තේ තියෙන රේඛාව ටිකක් විතර ලොකුට අඳින්න. ඇඳලා ඉවරලා ඒක පාට කරන්න. පාට කරලා නම් කරන්න අඳුරු රේඛාවක් කියලා. හරිද? අඳුරු රේඛාවක්. හරිද? ඊට පස්සේ දෙවෙනි රේඛාව අඳිනකොට දල වශයෙන් අඟලක් විතර දුරක් තියලා දකුණු පැත්තෙන් දෙවෙනි රේඛාව අඳිනවා. ඉතින් ඒකත් අඳුරු කරනවා. ඒ අඳිනකොට හැම රේඛාවකම පළල එක සමානව ගන්නවා. තේරුණාද? ඒක පළල චුට්ටක් අඩු වෙන කමකුත් නැහැ. මොකද මම ඒක තීරටි තාම වලට කියලා දුන්නේ නැහැ. හරිද? පළවෙනි රේඛාව ඇඟලේ වල අඟලක් විතර තියලා දෙවෙනි රේඛාව අඳිනවා. තුන්වෙනි රේඛාව අඳිනකොට අර අඟලට වඩා අඟලෙන් දල වශයෙන් භාගයක් විතර අඩු කරන්න. සීග්‍රෙන් ඒක එයාලගේ තියෙන ස්පේස් එක අඩු වෙනවා. තේරුණාද? සීග්‍රෙන් එයාලගේ තියෙන ස්පේස් එක අඩු වෙනවා. හතරවෙනි රේඛාව අඳිනකොට අඟල් භාගයකට වඩා අපි අඩු කරේ ඒ අඩු කරපු ප්‍රමාණයටත් වඩා අඩු කරන්න ඕනේ හතරවෙනි රේඛාව අඳිනකොට. ඒ කියන්නේ අඟලකින් 4/2කට වඩා අඩු ප්‍රමාණයක් තමයි හතරවෙනි රේඛාව සහ තුන්වෙනි රේඛාව අතර වෙන පරතරය සෙට් වෙන්න ඕනේ. තේරුණාද? හරි. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් නම් කරන්න ඕනේ සුදු පහ ප්‍රදේශයම නැත්නම් සුදු පහ කියන එකට වඩා ගොඩක්ම දීප්තිමත් ප්‍රදේශ කියලා කිව්වොත්. හරි අපි ඒක ලියමු දීප්තිමත් ප්‍රදේශ කියලා. දීප්තිමත් ප්‍රදේශ. හරි. ඔයාලගේ අවශෝෂණ වර්ණවල තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් කමක් නෑ උගම තියන්න. හරිද? සමහර දේවල් දෙනවා ඔයාලා මුලින්ම ඉගෙන ගන්නකොට තේරෙන්නේ නැහැ. දෙපාරක් තුන්පාරක් විතර ස්ටඩි කරනම තේරෙනවා සහ ප්‍රශ්න එහෙම ගොඩක් කරාම හොඳට තේරෙනවා. හරිද?
ඒ ළමයි සමහරට ප්‍රශ්න කරන්නත් බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට අපි කියලා දෙන ප්‍රශ්නයක් විවරණය කරන විදිහ අපි දැන් ප්‍රශ්න ගොඩක් විවරණය කරා හරිද? දැන් අලුතෙන් ආපු කට්ටිය අද ආපු කට්ටිය දන්නේ නැතුව හරිද? කොහොමරි ප්‍රශ්න සාමාන්‍යයෙන් 60ක් විතර මම විවරණය කරා. පළවෙනි ටියුට් එකේ MCQ තිබ්බා මට මතකද 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ කිහිපයක හර අනිත් හැම එකම වගේ මම ආන්සර්ස් දුන්නා. ටියුට් එකේ අග විභාග රචනා ප්‍රශ්න ටික තිබ්බා. ඒ ටිකත් අපි බලමු මේ ටික කරලා ඉවරලා සාකච්ඡා කරන්න. හරි මම හිතනවා දැන් නම් හදලා ඉවර ඇති කියලා. හරි කවුරුහරි chat එකට දාන්න හදලා ඉවර ඇති කියලා. හරිද? හරි හරි ඉවර නේද? කෙනෙක් කියනවා සර් next day ඉඳන් MS team එකෙන් Google Classroom එකෙන් හරි ක්ලාස් කරමුද කියලා කියනවා. මාත් බැලුවේ එහෙම කරන්න කියලා මේ ගොඩක් කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් තියෙනවා කියලා කියනවා. හරි. හැබැයි අවුල තියෙන්නේ මේ ගොඩක් හොඳා මේ Zoom එකේදී මේ data යන ප්‍රමාණය අඩු ටිකක්. හරිද? ඒකම තමයි මේක දිගටම වගේ කරන්න මේව කරේ. බලමු සමහරවිට කාලයක් යනකොට ටිකක් මෙහෙම මුල් කාලේදී අපි දැන් තාම මුල් කාලේ දැන් ඉස්සර මුල්ම කාලේ ක්ලාසස් කරනකට වඩා දැන් මේ වෙනකොට ඔයාලට data packages මේ introduce කරලා තියෙනවා හරිද? ඒක අපිට අඩු ගානකට එන්නත් පුළුවන් මම හිතනවා හරිද? ගොඩක් හැම කනෙක්ෂන් එකකින්ම වගේ එහෙම packages දීලා තිබ්බා. සහ අපි night කරනකොට night data check වෙනවනේ හරිද? අද කනෙක්ෂන් නම් unstable සමහර මම හිතනවා මගේ laptop එකේ පොඩි අවුලක් තියෙනවා මම කිව්වේ මේ Windows update එකක් කරලා තියෙන. ඒ update එක මොනවත් කරන්න බෑ. එහෙම කරනවා නම් අනිවාර්යෙන් මේක නමක් මේ අද ක්ලාස් එක කරන්න වෙන සමහරට පැයක් විතර ඔක සෙට් වෙන්නත් පුළුවන්. හරි රීස්ටාර්ට් වෙන්න තියෙන්නේ හරිද? ඒකට කමක් නැහැ. අපි පුළුවන් විදිහට කරමු. මම අනිවාර්යෙන් රෙකෝඩින් ටික ඔයාලට එවන්නම්. හරිද? මම හිතනවා දැන් ඇඳලා ඉවර ඇති කියලා. ඔයාලා අනිවාර්යෙන් මේකේ නම් කරන්න දීප්තිමත් ප්‍රදේශ නම් කරගන්න. ඊට පස්සේ අඳුරු රේඛා නම් කරගන්න. දකුණු පැත්තේ සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා මාක් කරගන්න. මම තාම කිව්වේ නැහැ ඒකට හේතුව. හරිද? ජනිත් අහනවා සර් ඔය දීප්තිමත් ප්‍රදේශ තියෙන්නේ දෘශ්‍ය ආලෝකයේ පාට ටිකද මම දැන් ලොගුනේ දන්නේ නැහැ. ඒක හරි හරිද? ඒක හරි. මෙහෙම මම කියලා දීපු දේවල් වලට අමතර වැඩි හිතන්න යන්න බෑ. සමහරවිට පැටලෙන්න පුළුවන්. හරිද? එහෙම දේවල් තියෙනවා. එතකොට දැන් සමහර ළමයිට කැතෝඩ් කියන එහෙම උගන්වනකොට ඇහුවා කැතෝඩ් කියනකොට තේරෙනවද කියලා. හරිද? අධිවේගී ඉලෙක්ට්‍රෝන කියලා කියවනේ. මොකක්ද බීටා කියලා කියන එක හරි හරිද? බීටා කියන එකක් හරිනේ. ඒවා හැට පේන්නේ නැහැ. ඒකේ අර වටේ එකක් අලවලා මේ අපි ගොඩක් වලට මේ ප්‍රදේශ ගම් එකක් ගාලා තියෙන හරිද? ගොඩක් වලට සිංක් සල්ෆයිඩ් එකක් වගේ එකක් ආලේප කරලා තියෙන හරිද? ඒ හන්ද ඒකේ වැදිලා තමයි අපිට කැතෝඩ් කියනට පේන්නේ. හරිද? ඒ වගේ තමයි මේ කෙමිස්ට්‍රි සමහර දේවල් අපි ඔයාලට උගන්වන්නේ මත පිටින් විතරයි ගොඩක් යටට යන්නේ නැහැ. එතකොට තවත් ගැඹුරු දේවල් අනවශ්‍ය දේවල් නිසා හරිද? එතකොට ඔයාලා කාලයක් ගියට පස්සේ අර ඒවා හරියනවා හරිද? එහෙම දේවලුත් තියෙනවා. සර් ආයෙක පොඩ්ඩක් කියලා දෙනවනේ මගේ අතින් ඒ වෙලාවේ ඩිස්කනෙක්ට් වුණා කියලා කියනවා. ඔන්න මම ආයෙ පොඩ්ඩක් කියලා දෙනවා හරිද? මෙහෙම හිතන්නකෝ හරිද? මේ යුනිට් එක දැන් කොහොමද තියෙනවද හරිද? මම මුලින්ම කරන වැඩේ මේ වීදුරු බෝලයට වාල්ුවක් දාලා තියෙනවා හරිද? සුදු වාල්ුවක් ඒවන. ඊට පස්සේ සුදු වාල්ුවක් මෙහෙම නම් සුදු වාල්ුවක ඒව. හරි. ඔක්කොම අමතක කරන්න හරිද? ප්‍රිස්මයක් තියෙනවා, සුදු පැහැ තිරයක් තියෙනවා. විදුරු බෝලයක් නැහැ කියලා ගන්නකො සුදු වාල්ුවක ප්‍රිස්මය හරහා ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ වගේ සුදු පාට තිරයකට අපිට වෙන්නේ මොකද්ද? අර දියදුනේ කලර්ස් ටික පේන්න ගන්නවා නේද? තේරුණාද? හරි. ඒ වගේ මේකේ අවශ්‍ය අපිට මේ වර්ණාවලිය පේනවා. ඒ දියදුනේ අර කලර්ස් ටික පේනකොට වර්ණාවලිය කියලා කියනවා කියලා ගන්නකො. තේරුණාද? හරි. ඊට පස්සේ මම කරන වැඩේ පාරදර්ශක විදුරු බෝලයක් තියෙනවා මේක ඇතුලේ වායුවක් දාලා තියෙනවා හරිද? දුපාට ආලෝකයේ මේ වායුවෙන් අවශෝෂණය කරනවා. එතකොට එළියට එන්නේ මොනවද? මේ ප්‍රිස්මය සහ විදුරු බෝලය අතර කිරණය තියෙන්නේ. අර අවශෝෂණය කරගත්තට පස්සේ ඉතිරි වෙන කිරණය තමයි එළියට දෙන්නේ. ඒ කිරණය ප්‍රිස්මයක් කරනවා අපි විභේදනය කරාට පස්සේ මෙන්න මේ වගේ රේඛා හතරක් පේනවා. ඒ කියන්නේ දීප්තිමත් දැන් අපි විදුරු බෝලේ නැතුව විතරක් සුදු පාට තිරය බැලුවොත් එහෙනම් තනිකර දීප්තිමත් රේඛාවක් තමයි වෙන්නේ. දීප්තිමත් සෙට් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔක්කොම වර්ණාවලියම දීප්තිමත්. ඒක සන්තතිකයි. ඒ කියන්නේ ඒකේ රේඛා වගේ දේවල් නැහැ.
තේරුණාද? ඒකේ රේඛාවල් වගේ දේවල් නැහැ. මේ වම් පැත්ත මම හදලා තියෙන්නේ. ඒ වගේ ඒක දීප්තිමත්. හරිද? ඒකේ රේඛාවල් මොකක්වත් නැහැ. තනිකර සුදු කියන්නේ මේ සම්පූර්ණයෙන් පේනවා. හරිද? ඊට පස්සේ මොකද්ද කරේ මම? මේ වීදුරු බෝල තිබ්බට පස්සේ ඒකේ තියෙන වායුව විසින් සුදු ආලෝකයේ යම්කිසි ශක්තියක් අවශෝෂණය කරගත්තට පස්සේ ඒවා එළියට දෙන්නේ නැහැනේ. අන්නේ එනර්ජි එකට අදාළ වෙන රේඛා හතර තමයි මම මේ හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ රේඛා වලට අදාළ ශක්තිය උරාගත්තාම ඒ රේඛා වලින් එළියක් දෙන්නේ නැහැ, ආලෝකය දෙන්නේ නැහැ. ඒවා අඳුරට පේනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ සුදු පාට ආලෝකය නැහැ කියලා කියන්නේ එතන අඳුර. තේරුණාද? හරි. මම හිතනවා දැන් ඔයාලා මේක ඇඳලා ඉවරයිද කියලා. හරිද? හරි. ඇත්තටම මේ ෆ්‍රීකවන්සි එක දකුණු පැත්තට වැඩි වෙනකොට අඳුරු රේඛා එහෙම නැත්නම් රේඛා දෙකක් අතර පරතරය සීග්‍රෙන් අඩු වෙන්න හේතුව වෙන්නේ නෂ්ටයේ ඉඳලා ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය ඈතට යන්න යන්න බොහොම සීග්‍රෙන් අඩු වෙනවා. හරිද? නෂ්ටය සහ පළවෙනි ශක්ති මට්ටම අතර තියෙන දුරට වඩා දෙවෙනි ශක්ති මට්ටම සහ තුන්වෙනි ශක්ති මට්ටම අතර තියෙන දුර ගොඩක් අඩුයි. තේරුණාද? ඒ කියන්නේ ආයෙත් මම කියනවනම් නෂ්ටයෙන් ඈතට යන්න යන්න ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන පරතරය සීග්‍රෙන් අඩු වෙනවා. අන්නේ හේතුවෙන් තමයි මේ ෆ්‍රීකවන්සි එක දකුණු පැත්තට වැඩි වෙනකොට රේඛා දෙකක් අතර පරතරය අඩු වෙලා තියෙන්නේ. ඒක ඔයාලට තවත් තේරෙනවා. තව ඉස්සරහට මම මේක වෙන විදිහකට කියලා දෙනවා. අපි විමෝචන වර්ණාවලිය මෙන්න මේ ටික අඳිනවා. හරිද? මෙන්න මේ ටික ඇඳලා පස්සේ එතකොට එතනදී තේරෙනවා. තේරුණාද? එතකන් තුට්ටක් ඉවසගෙන ඉන්න. අද මම කොහොමද මේ ටික කරන්න ඕනේ මේ ටිකක් වෙලා වගේ වෙනකට වඩා. හරිද? හරි. ඊට පස්සේ මම ගන්නවා විමෝචන වර්ණාවලිය. තේරුණාද? ඔන්න මම ගන්නවා විමෝචන වර්ණාවලිය. හරිද? විමෝචන වර්ණාවලියද කරන්නේ කලින් ටික වගේ දෙයක් නෙමෙයි. හරිද? ඒක වෙන පැත්තක් කරන්නේ. ඒක සවුන්ඩ් නැහැ විදියට. මොකද මොකක්ද ඔය? සමහර රවුටර් එක මොකද උඩ දාන්නේ නැහැ මේ. සමහර ළමයිට ඇහෙනවා කියලා කියනවා. හරිද? මම හිතන්නේ මෙහෙම හරිද? දැන් ඔයාලා ඉන්න එක එක තැන් වල ඉන්නේ හරිද? ඔයාලගේ තියෙන කනෙක්ෂන් එකේ ඇහෙනවා කියලා කියනවා. හරිද? මම හිතන්නේ මගේ අවුලක් නෙමෙයි තියෙන ඔයාලගේ මොකක් හරි කනෙක්ෂන් ලොස් එකක් වෙන්න ඕනේ තියෙන්නේ. හරිද? ඩේටාට සාමාන්‍ය ගොඩක් වේවුන් නැති වුණාට කනෙක්ෂන් එක අර ස්ටේබල් තියෙන්න ඕන. හරිද? හරි. මම ඔන්න ගන්නවා විමෝචන වර්ණාවලිය. හරිද? හරි. දෙවෙනි මාතෘකාව ලියන්න පරමාණුක විමෝචන වර්ණාවලිය ඇතිවන ආකාරය. පරමාණුක විමෝචන වර්ණාවලිය ඇතිවන ආකාරය. හරිනේ හරි. අහනකොම් මේකෙදි කරන වැඩේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරිද? මේ වීදුරු බෝලේ තියෙන්නේ. මේ වීදුරු බෝලේ ඇතුළට වායුවක් දානවා. හරිද? මොනවා හරි වායුවක් දාලා ඊට පස්සේ මම කරන වැඩේ මේක මේ වායු පරමාණු උත්තේජනය කරන්න හදනවා. හරිද? කරන්න පුළුවන් සුදු ආලෝකය වල උත්තේජනය කරන්න පුළුවන් අපි අර කලින් කරා වගේ. ඒ කියන්නේ සුදු ආලෝක කියන්නේ එනර්ජි එකක්, ශක්තියක්. හරිද? ඒ ශක්තිය හන්ද මේ පරමාණුවේ තියෙන මේ විදුලි බෝලේ ඇතුළේ තියෙන පරමාණු විසින් සුදු ආලෝක අවශෝෂණය කරලා ඒ කියන්නේ ඒකේ තියෙන එනර්ජි එකක් නේ. හරිද? ඒ ශක්තිය අවශෝෂණය කරලා උත්තේජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදුලි බෝලේ රත් කරන්න පුළුවන්. එතකොටත් ඒක උත්තේජනය වෙනවා. එහෙම නැත්නම් හයි වෝල්ටේජ් එකක් දීලා මේක විද්‍යුත් විසර්ජනයක් කරනවා. කොහොම කරාම මේකේ තියෙන පරමාණු වල ශක්තිය වැඩි වෙනවා. හරිද? හරි. ඊට පස්සේ වෙන්නේ දැන් මෙහෙම කරනවා හරිද? ඔන්න නෂ්ටිය තියෙනවා. තේරුණාද? නෂ්ටි වටේට ඉලෙක්ට්‍රෝන වල තියෙනවනේ. එහෙම නැත්නම් පරමාණු ප්‍රධාන ශක්ති මට්ටම් කියලා කියන්නේ ඔන්න ඔහොම තියෙනවනේ. තේරුණාද? ඔන්න වගේ කිහිපයක් තියෙනවා. හරිද? එතකොට දෙන්න මෙතන තිබ්බ එක අපිට ශක්ති දුන්නට පස්සේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ නෂ්ටියේ ඉඳලා ඈතට යන්න යන්න මොකද වෙන්නේ? එනර්ජි එක වැඩි වෙනවා. ශක්ති මට්ටම් වල එනර්ජි එක වැඩි වෙනවා. හරිද? එනර්ජි එක වැඩි වෙනවා කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට වඩා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඊට වඩා තුන්වෙනි එකේ ශක්තිය වැඩි. ඊට වඩා හතරවෙනි එකේ ශක්තිය වැඩි. තේරුණාද? හරි. ඊට මම කරනවානේ මේක රත් කරනකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනක් දෙවෙනි එකට පයින්නවා. තේරුණාද? ඊට පස්සේ ඒ කියන්නේ යාල එනර්ජි අවශෝෂණය කරගන්න ඕනේ. ඊට පස්සේ තවත් රත් කරද්දි තුන්වෙනි එකට පයින්නවා. හතරවෙනි එකට පයින්නවා. හරිද? ඊට පස්සේ මම කරන වැඩේ දැන් මේක උත්තේජනය කරලා දෙන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ උත්තේජනය කරලා ටික වෙලාවක් තිබ්බට පස්සේ දැන් මේක මම මුලදී කිව්වා මොකක් හරි පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයක්
එහෙම නැත්නම් ඕනම පද්ධතියක් ගත්තොත් එයා ශක්තිය වැඩි වෙන තරමට එයා අස්ථායි හරිද? එයා කැමති නැහැ එහෙම ඉන්න. හැමෝම බලන්නේ ශක්තිය අඩු ස්ථායි කෙනෙක් බවට පත් වෙන හරිද? එතකොට ආයි චැට් එකෙන් පස්සේ මම චුට්ටක් ඒක පස්සේ කියන්නම් ඈ. හරි. හරිද? එතකොට මේ උඩටම ගියපු ඉලෙක්ට්‍රෝනය ශක්තිය යාගේ වැඩි එනර්ජි එක යාගේ ගොඩාක් වැඩි. එයා එතකොට අස්ථායි. ඒ හැම එයා මොකද කරන්නේ? අහපව ශක්තිය අඩු කරනවා. ශක්තිය අඩු කරද්දී යාගේ ශක්තිය පිට කරන්න ඕනේ නේද? එළියට දෙනවා විමෝචනය කරනවා ඒක. විමෝචනය කරනවා. එතකොට යා මොකද වෙන්නේ? ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමට ආයෙ වැටෙනවා. තවත් ශක්තිය පිට කරනවා. හරිද? ඔන්න ශක්තිය පිට කරනවා. ඊට පස්සේ අහපව යා දෙවෙනි ශක්ති මට්ටමට වැටෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙනවා. තේරුණාද? ඔන්න ඔය වගේ වැටෙනවා. හරි. එතකොට ඔයාලට තේරෙනවා මේ වීදුරු බෝලේ උත්තේජනය කරලා ටික වෙලාවක් තිබ්බට මොකද වෙන්නේ? මේකෙන් විකිරණ කදම්බයක් නිදහස් වෙනවා. තේරුණාද? විකිරණ කදම්බයක් නිදහස් වෙනවා. දැන් ඔයාලට හැකි ඇහැට පේනවද නැද්ද එහෙම හිතෙන්නේ නැහැ. හරිද? එච්චර දුරට හිතන්න එපා. හරිද? මම මේ කියන එක විතරක් හිතන්න හරිද? නැත්තම් පැටලෙනවා. හරිද? හරි. ඒ කියන්නේ සමහරවල් හිතන්න පුළුවන් මේක ඇත්තම වෙන දේවල් දන්නේ නැහැ. බොරුවද දන්නේ නැහැ. හරිද? එහෙම හිතන්න පුළුවන්. හරිද? මුල් කාලේ හිතේ හරිද? මේක ඉගෙන ගත්තට පස්සේ අවුලක් නෑ වගේ තේරෙනවා. හරිද? දැනට ඔයාලා තාම දන්නේ නැත්නම් පොඩි පොඩි අවුල් එන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කියලා වලින් ඉන්න බා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේක උත්තේජනය කරලා, ඒ කියන්නේ මේක රත් කරලා ඊට පස්සේ වීදුරු වල වෙනම අයින් කරලා ඊට පස්සේ ඒකෙන් විකිරණ නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන විකිරණ ප්‍රිස්මයක් හරහා. එහෙම නැත්නම් වර්ණාවලි මානයක් හරහා බලනකොට අපට ඔන්න විමෝචන වර්ණාවලිය පේනවා. සරලවම කියනවා ඔන්න ඔක පේනවා. හරිද? විමෝචන වර්ණාවලිය පේනවා. හරිද? මේ තියෙන්නේ උත්තේජිත අවස්ථාවේ පවතින පරමාණු තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ප්‍රිස්මය. හරි මෙන්න මෙතනින් අපිට විමෝචන වර්ණාවලිය පේනවා. හරිද? අහන්නකො විමෝචන වර්ණාවලිය පේන්නේ වෙන පැත්තක්. හරිද? දැන් අවශෝෂණ වර්ණය මොකද්ද පෙවුනේ? දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා හතරක්නේ පෙවුනේ. තේරුණාද? විමෝචන වර්ණාවලියද පේන්නේ අඳුරු රේඛා පසුබිමක මේ ඔක්කොම අඳුරු රේඛා අඳුරු පසුබිමක අඳුරු ප්‍රදේශයක මේ දීප්තිමත් කිරණ දීප්තිමත් රේඛා හතරක් පේනවා. දීප්තිමත් රේඛා හතරක් පේනවා. තේරුණාද? හරි. දෙවෙනි එක ලියන්න පරමාණුක විමෝචන වර්ණාවලිය ඇති වෙන ආකාරය. එතකොට මේකත් මොකක්ද? මේකත් අසන්තතික වර්ණාවලියක් නේද? ඇයි මේ මෙතන ඒ වර්ණාවලිය සම්පූර්ණයෙන්ම නැහැ නේද? ඒ කියන්නේ ඉරිලි තියෙනවනේ. ඒ හැම අසන්තතිකයි. අසන්තතික වර්ණාවලිය. තේරුණාද? හරි. අංක 2 කියන්න පරමාණුක විමෝචන වර්ණාවලිය ඇති වෙන ආකාරය. හරි. ඒ කරලා සර් මේකේ වීදුරු බෝලේ එක්සයිටඩ් ස්ටේට් එක තියෙන ඇටම්ස් දාන්න ඕනේද නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටේට් එකේ තියෙන ඇටම්ස් දාන්න ඕනේද හරි ඒක හරි කියලා හරි හරි මේ මෙහෙම හරිද සමහරට අද මේක ඔක්කොම ටික කරන්න බැරි වෙයි හරිද මම කොහොමද try එකක් දෙන්නම් හිතුවට වඩා කාලය ගොඩක් ගියා වෙන වෙන දේවල් කනෙක්ෂන් පොඩි පොඩි අවුල් ටිකක් සහ ළමයි ටිකක් වැඩි වෙච්චා හරිද එතකොට මේ ඔක්කොම ටික ඉවර වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඔක්කොම දේවල් ටික හරිද මුල් ටිකේ තේරෙන්නේ නැහැ මොකද ඔක්කොම අපි මේ ඔයාලට අලුතෙන් දෙයක් උගන්වන්නේ අලුතෙන් දෙයක් කරලා දෙන්නේ හරිද එතකොට ඔයාලගේ කවදාවත් ඉගෙන නැති දේවල් ඉගෙන ගන්න සහ මේකේ තියෙන සමහර දේවල් ඔයාලට ඕන නැති දේවල් තියෙනවා එතකොට අපි ඒවා පුරා අනවශ්‍ය දේවල් කියලා දෙන්නේ නැහැ එහෙම වෙන්න පුළුවන් මොකද ඒවා ඉස්සරහට හම්බ වෙනවා කියලා දෙන්න හරිද ආර් ෆ්‍රීකවන්සි එක කතාව දෙන්නේ රේඛා දෙකක් අතර පරතරය අඩු වෙනවා කියලා කිව්වේ ඒකට හේතුව ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ඒක තමයි කිව්වේ නැහැ ඒ වගේ එක දේවල් අක්ෂර දේවල් ඉන්න පුළුවන් හරිද තමන් දැනට මේක අල්ලා යන්න තව කීප පොඩි වෙලාවකින් ඔක්කොම ටික මේවා වෙනවා හරිද හරි ලියන්න පාරදර්ශී වීදුරු බාලයකට පුරවාගත් වායු පරමාණු
පාරදෘශ්‍ය වීදුරු බල්බයකට පුරවාගත් වායු පරමාණු අංක 1 දාලා යටින් ලියන්න. සුදු ආලෝකය යැවීමෙන් හෝ සුදු ආලෝකය යැවීමෙන් හෝ රත් කිරීමෙන් හෝ සුදු ආලෝකය යැවීමෙන් හෝ රත් කිරීමෙන් හෝ ඉහළ විභවාන්තරයක් හමුවේ සුදු ආලෝකය යැවීමෙන් හෝ රත් කිරීමෙන් හෝ ඉහළ විභවාන්තරයක් හමුවේ විද්‍යුත් විසර්ජනයකට ලක් කර කියලා කමාවක් දාන්න. විද්‍යුත් විසර්ජනයකට ලක් කර ක්‍රම තුනෙන් මේක උත්තේජනය කරන්න පුළුවන්. හරි. කමාවත් වල යටින් ලියන්න. විද්‍යුත් විසර්ජනයකට ලක් කර යටින් ලියන්න. ඉන්පසු එම උත්තේජනය කිරීම නතර කර එම වායු පරමාණු වලින් නිදහස් වන විකිරණ ප්‍රිස්මයක් හරහා යවා විභේදනය කිරීමෙන් හෝ වර්ණාවලි මානයක් ඇසුරෙන් නිරීක්ෂණය කළ විට එම පරමාණුවේ විමෝචන වර්ණාවලිය ලැබේ. හරිද? ඔයාලට මම එක්ස්ප්ලেইন කරන්නේ වම් පැත්ත උඩින් යන නෂ්ටයක් යනලා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් කීපයක් ඇඳලා එනර්ජි එක අඩු වැඩි වෙන ගැන කතා කර ඕක ගැන හොඳටම කතා කරන තමයි ඉස්සරහට හරිද? මම දැන් කිව්වේ ඔයාලට සමහරවල්ලාට තේරුම් ගන්න ටිකක් ලේසි වෙන්න හරිද? එතකොට දැන් ඒ කියපු දේවල් එහෙම සාමාන්‍ය හොඳ වැඩ කරන ළමයෙක් නම් පොඩ්ඩක් ඒක නෝට් ඩවුන් කරගන්නවා නෝට් එකකින් නැත්නම් කටුගලයක කොහේ හරි ඒවා නෝට් ඩවුන් කරගන්නවා හරිද? දැන් ඔයාලට ඔන්න මේ පාඩමේ ෂෝට් නෝට් එකක් හදාගෙන දැන් හොඳට ස්ටඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? දැන් පාඩමේ භාගයක් විතර ඉවරයි. හරිද? ඔයාලා රූපය අඳිනකම් මම කියන්නේ දිල්ෂාන් සර් පරමාණුක කවචයේ අරය වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝනයක ශක්තිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහනවා. හරිද? වැඩි වෙනවා. අරය කියන එකටත් වඩා ගොඩක් හොඳ මම හිතන්නේ ඔය අහන්නේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට වෙන්නේ නැති. හරිද? ශක්ති මට්ටම ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම වුණා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. හරිද? ඒතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ ඊට වඩා වැඩි. නැස්ති ඉවතර යන්න එයාලගේ ශක්තිය වැඩි වෙනවා. අරය වැඩි වෙන කියන එකත් හරි තමයි. හරි. හරි රූපය දෙන්න මුලින්ම ඔයාලා විදුරු බෝලයක් රවුමක් ඇඳලා ඉවරලා ඒකට එක්ස්පර්ට් දාන්න උත්තේජිත අවස්ථාවේ පවතින පරමාණු උත්තේජිත අවස්ථාවේ පවතින පරමාණු හරි ඊට පස්සේ ප්‍රිස්මය අඳින්න සුදු පාය තිරයක් නම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ සුදු පාය තිරය. හරි ඇඳලා ඉවරලා කිරණ අඳිනකොට අනිවාර්යෙන් ඊහිස දාන්න ඕනේ. කොයි පැත්තටද යන්නේ කියන්න. මම හිතනවා මම උඩේකේදී ඊහිස දැම්මේ නැහැ. හරි වම් පැත්තේ සිට දකුණු පැත්තේ ඊහිස දාන්න. ඔයාලට ෆිසික්ස් වල සෙට් වෙනවා ආලෝකයේ පාඩම හතරවෙනි පාඩම. ඒකෙදීම මේ ආලෝක කිරණේ වන්නකොට අනිවාර්යෙන් ඊහිස දාන්න. හරිද? මාස්ටර් එක්ස්රේ වල ස්පීඩ් එක මොකක්ද? ගාමා රේස් වලට වඩා වැඩිද කියලා අහනවා. හරිද? ඒ කියන්නේ තියරි අවුලක් තියෙන. හරිද? අහන්නකෝ විද්‍යුත් එක්ස් කිරණ කියන්නේ මොනවද?
ඒකත් විද්‍යුත් චුම්බක කිරණයක්. හරිද? එතකොට ගැමා කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක කිරණයක්. විද්‍යුත් චුම්බක කිරණ හැම එකම ස්පීඩ් එක එකිනෙකට සමානයි. රික්තයක් වලදී එයාගේ වේගය වෙන්නේ 3 වැඩි කිරීම 10ට ms ප්‍රණයක. ආලෝකයේ වේගයෙන් තමයි එයා ගමන් කරන්නේ. තේරුණාද? එතකොට තරංග ගැන අපි කීසුදී කතා කරා. තරංග වර්ග දෙකයි ප්‍රධාන වශයෙන්. එකක් තමයි යාන්ත්‍රික තරංග, දෙවෙනි එක විද්‍යුත් චුම්බක තරංග. හරිද? එතකොට යාන්ත්‍රික තරංග වර්ග දෙකක් තියෙනවා. අන්වායම තරංග සහ තීරයක් තරංග කියලා. හරිද? යාන්ත්‍රික තරංග කියන්නේ මොකක් හරි වේව්ස් එකකට ගමන් කරන්න එයාට මීඩියම් එකක් ඕන. හරි. ඔයාලා මේවා ගැන සෑහෙන දුරට කතා කරනවා ෆිසික්ස් වලදී සෙකන්ඩ් යුනිට් එකේදී. හරි යාන්ත්‍රික විද්‍යාව ඉවරලා දෝෂණ තරංග පාඩමේ ඒවා සාකච්ඡා කරනවා. වෙනටම කතා කරනවා. හරිද? මාස ගණනක් කතා කරනවා. එතකොට දෙවෙනි වර්ගයේ විද්‍යුත් චුම්බක කිරණ. ඒ කියන්නේ ඒවට මාධ්‍යයක් ගමන් කරන්න ඕනේ නැහැ. තේරුණාද? සූර්යාලෝක කියන්නේ එහෙම එකක් නේ. නේද? ඒ කියන්නේ ලොකු රිද්මයක් කරාට සූර්යාලෝක අපේ පෘථිවියට හරි. ඒතකොට ඒවා ඔක්කොම ආලෝක කියන්නේ විද්‍යුත් චුම්බක කිරණයක් නේද? එතකොට විද්‍යුත් චුම්බක කිරණ හැම එකකම ප්‍රවේගය ස්පීඩ් එක සමානයි. තේරුණාද? හරි. හරිනේ මේක ඇදලා ඉවරයි නේද? උත්තේජිත අවස්ථාවේ පවතින පරමාණුයන්ද ප්‍රිස්මය නම් කරගත්ත විමෝචන වර්ණාවලියෙන්ද හරිද? මේ විමෝචන වර්ණාවලිය ප්‍රිස්ම අපි වර්ණාවලි මානය කියමු. හොඳට ඔයාලා වර්ණාවලි මානය කියන එක දන්නවනේ. මම දැන් ඔක් කියලා දෙන්න ඕනේ නැහැ. ඔයාලා ෆිසික්ස් වලට මම හිතන්නේ ඉගෙන ගන්න ඇති. ඔය වර්නිය කැලිපර්ස් වර්නිය ස්කේල්ස් එක ඉගෙන ගන්නකොට මේ ඕක ඉගෙන ගන්නවා නේද ඔයාලා? හරි. එතකොට විමෝචන වර්ණාවලිය මොකක්ද ලැබෙන්නේ? අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සමූහයක් තමයි ලැබෙන්නේ. හරි. ඒකෙත් අර වගේම තමයි දීප්තිමත් රේඛා හතර වම් පැසේ ඉඳන් දකුණු පැත්ත. ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට දැන් මෙහෙම ගන්න වරින් මම ආයෙ උට්ටක් කියලා දෙනවා. හරි. නෂ්ටයේ ඉඳලා මම කියනවා දැන් ඉලෙක්ට්‍රෝන මේ වගේ ශක්තිය පිට කරන එළියට පයින්නවා කියලා. එතකොට මේ පිට කරන ශක්තිය එනර්ජි එකක් විදිහට දෙන්නේ. ප්ලාන්ක් නියමයේ අපි කිව්වා එනර්ජි එක පිටවන විකිරණයක ශක්තිය එයාගේ සංඛ්‍යාතයට අනුලෝම සමානුපාතිකයි කියලා. තේරුණාද? ඒ කියන්නේ අපේ එනර්ජි එකයි අනුලෝම සමානුපාතිකයි කියලා අපි ප්ලාන්ක් සමීකරණය ගත්තා. E සමානයි hf. තේරුණාද? ඒ කියන්නේ එයාගේ ශක්තිය ගණනය කරගෙන ප්ලාන්ක් නීතිය අපි දන්නවා ඒක කොන්ස්ටන්ට් එකක්. කොන්ස්ටන්ට් නේද? ඊට ඒකෙන් අපිට ෆ්‍රීකවන්සි එක හොයාගන්න පුළුවන් නේද? සංඛ්‍යාතය හොයාගන්න පුළුවන්. හරිද? සමහරවිට μු කියලා හැම ඉගෙන ගන්නවා. ඒකට කියන ෆ්‍රීකවන්සි කියලා ඒක දැන් පාවිච්චි කරන්නේ නැහැ. out of for ගොඩක් අධික ඉගෙන ගත්තා. හරිද? එතකොට ඒ අපි හොයාගත්ත සංඛ්‍යාත ටික අඩු එක මුලින්ම ලිව්වා ඊට පස්සේ වැඩි එක මෙතන ගත්තා. කොහොමම අපි සංඛ්‍යාත ටික දකුණු පැත්තට වැඩි වෙන විදිහට මම ඇඳලා තියෙන්නේ. තේරුණාද? ඕක ඕනනම් අඩු වෙන පැත්තට ඇඳගෙන යන්නත් පුළුවන්. හරිද? මම ඔක්කොම ටික අඳින්නේ වැඩි වෙන පැත්තට. නැත්නම් පැටලෙන හැම. කොහොම තමයි අපි මේක අඳින්නේ. තේරුණාද? හරි. ඊළඟ ස්ටාම්ප් එක දාලා ලියන්න. විමෝචන වර්ණාවලියෙන් ලැබෙන්නේ අඳුරු පසුබිමක විමෝචන වර්ණාවලියෙන් ලැබෙන්නේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සමූහයක් වන අතර අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සමූහයක් වන අතර විමෝචන වර්ණාවලිය අසන්තතික වර්ණාවලියකි. විමෝචන වර්ණාවලිය අසන්තතික වර්ණාවලියකි. අසන්තතික වර්ණාවලියකි. හරි නේද? අහන්න අපි මේ අසන්තතික වර්ණාවලිය වලටම අපි කියනවා රේඛා වර්ණාවලිය කියලා. රේඛා වර්ණාවලිය. රේඛා වර්ණාවලිය කියලා කියනවා ඕනනම් වර්ණ තුල ලියා ගන්න රේඛා වර්ණාවලිය කියලා. වර්ණ තුල ලියා ගන්න රේඛා වර්ණාවලිය. හරිද? එතකොට අපි කලින් අපි ඇඳපු විමෝචන වර්ණාවලියත් මම ඔයාලට කියලා දුන්නා. ඒක අසන්තතික වර්ණාවලියක් කියලා කිව්වනේ. අන්නේ ලියපු දෙනින් ඔයාලා ලියා ගන්න රේඛා වර්ණාවලිය කියලා. අවශේෂණ වර්ණාවලියත් අපි කියලා දුන්නා අසන්තතික වර්ණාවලියක් කියලා මම කිව්වා. ඒකෝට එතනත් වර්ණ තුල ලියා ගන්න රේඛා වර්ණාවලියක් කියලා. එතකොට මේ කියන්නේ මේ වර්ණාවලිය රේඛා පේනවා. තේරුණාද? හරි. රූපෙන් දෙන්න. මේ අඳින රූප ඔක්කොම එක වගේ අඳින්න. හරිද? ඒ කියන්නේ රූල් දෙකක විතර පරතරයක් තියාගෙන අඟල් 4ක් නම් අඟල් 3ක් නම් ඒ තියාගෙන ස්පේස් ටික ගන්නට හදාගෙන ඉන්න. හරිද? ඔයාලා මුලින්ම අඳුරු දීප්තිමත් රේඛා 4 අඳින්න. ඒ අඳිනකොටත් අර කලින් වගේම තමයි පළවෙනි රේඛා දෙක අතර ગેප් එක අඟලක් නම් ඊළඟ රේඛා දෙක අතර ગેප් එක අඟල් භාගයකටත් අඩු කරන්න.
3 සහ 4 රේඛා අතර පරතරය අඟල් ඒ කියන්නේ 4 නිහිරටත් වඩා අඩු කරලා අඳින්න. හරිද? කාලකටත් අඩු ප්‍රමාණයක් අඳින්න. හරිද? සහ ඒකම උඩේගෙත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ වම් පැත්ත නම් දකුණු පැත්ත ඊතලා දාලා යාළුගේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා කියලා දාන්න. තේරුණාද? හරිද? දැන් සමහර ළමෙක් ඉන්නවත් බලනවාද සුදු පාට කඩදාසියක් උඩට මේ ආලෝක වෙන්නට පස්සේ ඔයාලා දැකලා තියෙන දියදුන්නේ කලර්ස් ටික දැකලා තියෙනවා වගේ මෙහෙම ඉරි පේන්නේ නැහැ. හරිද? බැලුවොත් ඒක මම නොකියන්නේ. හරිද? නැත්නම් වල පටලව ගන්න. හරිද? දැනට ඔහොම චුට්ටක් ඉන්න. හරිද? තව ටික වෙලාවකින් ඒක හදා ගන්න පුළුවන්. හරිද? මම හිතනවා දැන් නම් වෙලාව ඇති කියලා ඔයාලා ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ අඩු බෝඩ් එක හදා ගන්න පුළුවන්. හරි. මම තුන්වෙනි එකට එනවා පරමාණුක සංයුක්ත වර්ණාවලිය. හරිද? සංයුක්ත වර්ණාවලිය මම කරන්නේ මෙන්න මේ අවශෝෂණ වර්ණාවලිය. අපි කරින් යන්නේ මොකක්ද? දීප්තිමත් ප්‍රදේශයක තිබ්බ අඳුරු රේඛා සහිත අවශෝෂණ වර්ණාවලිය. අවශෝෂණ වර්ණාවලිය සහ මෙන්න මේ විමෝචන වර්ණාවලිය. හරි. කොහොමද පොඩි වෙලාවක් දෙන්නම් උඩේ කැඳගෙන වෙලාව මදින්න ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම කොහොමද මේකේ ප්‍රධාන දේවල් ටික ස්ක්‍රීන්ෂොට් ටික මේ ක්ලාස් එකේ වෙච්ච ගමන් ඉවනවා. අද පුළුවන් තරම් try කරන්න රෙකෝඩින් ටික එවන්න. හරිද? හරි. අහනු සංයුක්ත වර්ණාවලිය කියලා කියන්නේ අවශෝෂණ වර්ණාවලිය සහ විමෝචන වර්ණාවලිය එකට සෙට් කරන එක නේද? එකට සෙට් කරනවා. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? අවශෝෂණ වර්ණාවලියේ තියෙන මෙන්න මේ දීප්තිමත් අඳුරු රේඛා විමෝචන වර්ණාවලියේ තියෙන දීප්තිමත් රේඛා එකිනෙකට සමපාතයි. තේරුණාද? එතකොට වෙන්නේ අඳුරු රේඛා දීප්තිමත් රේඛා වලින් කව වුණාට පස්සේ ඒක එහෙම නැත්නම් මෙන්න මේ තියෙන අඳුරු ප්‍රදේශ පාට කරලා තියෙන අඳුරු ප්‍රදේශය පාට කරලා තියෙන අඳුරු ඒවා. හරිද? ඒ අඳුරු ප්‍රදේශ අවශෝෂණ වර්ණාවලියේ මෙන්න මේ දීප්තිමත් ප්‍රදේශات එක්ක සමපාත වෙලා අවසාන වශයෙන් අපිට මොකක්ද ලැබෙන්නේ? අවසාන වශයෙන් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සම්පතික වර්ණාවලිය. ඒක හැමදෙරම දීප්තිමත්. දීප්තිමත්. හරිද? දීප්තිමත් ප්‍රදේශයක් තියෙනවා. හරිද? එතකොට අවශෝෂණ වර්ණාවලිය අසංතතිකයි නේද? හරි. විමෝචන වර්ණවලින් මොකද වෙන්නේ? ඒකත් අසංතතිකයි නේද? හැබැයි දීප්තිමත් ප්‍රදේශයක් ලැබෙන මේ සම්පූර්ණ දීප්තිමත් ප්‍රදේශයක් ලැබෙන සංයුක්ත වර්ණවලින් මොකද වෙන්නේ? මෙන්න මේකට අපි කියන සංයුක්ත වර්ණාවලිය කියලා. සංයුක්ත වර්ණාවලිය ඒක සන්තතිකයි. හරිද? ඒවට අපි කියනවා කලාප වර්ණාවලිය කියලා. කලාප වර්ණාවලිය. කලාප වර්ණාවලිය. හරිද? එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ රේඛා ටික මේ මොකක් කරලාද මේක එක්ස්පෙරිමන්ට් එක කොහොමද ඒකනම් පරීක්ෂණය කොහොමද කරේ කියලා ඔයාලට අයිඩියා එකක් නැතුව ඇති. මම තීර ටික ඉගෙනුනට පස්සේ ඔයාලට මොන විදිහට ටිකක් එවන්නම්. හරිද? ඔයාලට මේක ඉස්කෝලේ ලැබ් එකේ ඉඳන් මෙහෙම කරන්න අමාරුයි. හරිද? ඒ දින ඉක්ුවෙන්ට් එක ගොඩක් මදි. හරිද? එතකොට මේ කොහොම හරි හිතන්න මේක කොහොම හරි වැඩි කොට දාලා තියෙනවා කියලා හිතන්න. ඔයාලා අනවශ්‍ය දේවල් හිතන්න නැත්නම් එතකොට ඔයාලට තේරෙන්නේ නැති වෙනවා. හරිද? ෆිසික්ස් මැත්ස් නම් අවුලක් නැහැ. ඔයාලට මොකක් හරි දෙයක් කිව්වට පස්සේ අවුලක් නැහැ. ඔයාලට මේක සාමාන්‍ය සැබෑ ජීවිතයේ තියෙන දෙයක් බය වුණත් ඒ වගේ නේ. එතකොට ඔයාලට මේක අවුලක් නැහැ කියලා මේ ඒක ගැන වාද විවාද කරන්න එහෙම ඔළුවට එන්නේ නැහැ. හරි මේක අවුලක් නැහැ. එහෙම දැම්ම තමයි ගානක් වුණත් හිතමු ෆිසික්ස් වල ගානක් වුණත් ඒ ගාන අපි මොකක් හරි සාමාන්‍ය දෙයක් කියලා ඔළුවට ගන්න පුළුවන්. කෙමිස්ට්‍රි එහෙම නැහැ. හරිද? අපි දැකලත් නැහැ පරමාණු කියන මොකක්ද කියලා. ඔයාලා දැකලත් නැහැ. කවුරුත් දැකලා නැහැ. ඒකෝට පරමාණු සමහරට මීට අපි හිතන ආත්පතින් වෙනස් එකක් වෙන්නත් පුළුවන් ද වෙයිද කියලා ඒත් ෂුවර් නැහැ. සාමාන්‍ය ඒවා නොලෙජ් එක දිනුනකොට ටික ටික වෙනස් වෙනවා නේද? ඒ වගේ තමයි මේ කෙමිස්ට්‍රි ටිකක් විතර අර ළමයින්ට සමහර වෙලාවට අප්සෙට් වෙන්න ඕන ඔය කියන කාරණේ හන්ද. මොකද අර මැත්ස් ෆිසික්ස් වගේ මේවා නිකන් අල්ලලා මිරි ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔක්කොම ඔයාලා හිතින් මවා ගන්න ඕනේ. හරිද? කෙමිස්ට්‍රි කියන්නේ තනිකර ඔයාලා හිතින් මවා ගන්න කියන එක ගොඩක් ක්‍රියේටිව් වෙන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ දේවල් තේරෙන්නේ. හරි නේද? හරි. ලියන්න තුන්වෙනි එක ලියන්න පරමාණුක සංයුක්ත වර්ණාවලිය.
පරමාණුක සංයුක්ත වර්ණාවලිය. හරිද? හරි සංයුක්ත වර්ණාවලිය කියලා කියන්නේ අවශෝෂණ සහ විමෝචන දෙන එකට කම්බයින් කරලා තියෙන. හරි යාළුවා කියන කම්බිනේෂන් එකට කියනවා සංයුක්ත වර්ණාවලිය කියලා. හරි ලියන්න. නිල් පැනින් ස්ටාර් මාක් එක දාලා ලියන්න. නෝට් එක ලියද්දී එක ගොඩේ ලියන්න එපා. ස්ටාර් මාක් එක දාලා රූල් ටික වෙන වෙනම ගන්න. හරි ලියන්න. පරමාණුක අවශෝෂණ වර්ණාවලියේ පරමාණුක අවශෝෂණ වර්ණාවලියේ විමෝචන වර්ණාවලියේ පරමාණුක අවශෝෂණ වර්ණාවලියේ විමෝචන වර්ණාවලියේ සංප්‍රයුක්තය එහි සංයුක්ත වර්ණාවලිය ලෙස හැඳින්වෙන අතර සංයුක්ත වර්ණාවලිය ලෙස හැඳින්වෙන අතර රතු පැනෙල් ලියන්න. සංයුක්ත වර්ණාවලිය ලෙස හැඳින්වෙන අතර මේක දෘශ්‍ය වර්ණාවලියට සමානයි. ඒ කියන්නේ තනිකර සුදු පාට ප්‍රදේශයක් තමයි අපිට ලැබෙන්නේ. හරි. මෙන්න මේක දෘශ්‍ය වර්ණාවලියට සමානයි. ඔබට කියන දෘශ්‍ය වර්ණාවලිය. ඊළඟ තවත් ආයෙක මම කියනවා හරිද? සෝරි ඒක අපි ලියන්නේ කොහොමද? පරමාණුක අවශෝෂණ වර්ණාවලියේ විමෝචන වර්ණාවලියේ සංප්‍රයුක්තය එහි සංයුක්ත වර්ණාවලිය ලෙස හැඳින්වෙන අතර මෙය දෘශ්‍ය වර්ණාවලියට සමාන වේ. රතු පැනෙල් ලියන්නේ ටික මෙය දෘශ්‍ය වර්ණාවලියට සමාන වේ. පාට පැනින් ඕන ඊළඟ ස්ටාමන්ට් එක දාලා ලියන්න. එනම් සන්තතික වර්ණාවලියක් වන අතර කලාප වර්ණාවලියක්ද වේ. හරි. දැන් මේ දෙකම අඳින්න ඕන. අවශෝෂණ වර්ණාවලිය සහ විමෝචන වර්ණාවලිය. ඔයාලා කලින් ඇඳ පළවෙනි සහ දෙවෙනි සෙට් එකේ ඇඳ මේ විදිහට මේ දෙකම ඇඳලා එකට එකතු කරලා අපිට අඳින්න සංයුක්ත වර්ණාවලිය. ඒක දෘශ්‍ය වර්ණාවලිය කියලා කියන මොකද? හරිද? ඕනනම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ගන්නත් පුළුවන්. නැත්නම් මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලා මොකද එකක් දාගන්න. හරි. දැන් ඔයාලා 2022 බැච් එක වුණාට මම පාඩම් දෙකක් මාසෙට කරනවා හරිද? අද කරලා ආපහු සැටර්ඩේ අපි කරනවනේ ගණනය කිරීම. එතකොට ඔයාලා මේනකොට සෑහෙන බිසි වෙලා තියෙනවා හරිද? ඒක ඔයාලා නිකන් ඉන්න වෙන්නේ මොලේ තව ටිකක් මොට්ට වෙනවා හරිද? දැන් සමහර ළමයි ගොඩක් මාර ආසාවෙන් ඉන්න තියෙ ඕලෙවල් රිසල්ට් එකක් දාලා නම් ඒ අරගෙන මාර ආසාවෙන් ඉන්න ආපු කට්ටිය ඉන්න පුළුවන් හරිද? ඕලෙවල් රිසල්ට් අනිත් එක තමයි ඔය දැන් 9 years ගන්න කට්ටිය හරිද? 9 years ඔයාලගේ බැච් එකේ හිටියා මට මතකද 10500කට ආසන්න ප්‍රමාණයක් හිටියා හරිද? එතකොට එක අවුරුද්දකට ඔයාලගේ බැච් එකට දැන් ඔයාලගේ බැච් එක විතරක් නෙමෙයි 2022 කදී ලියන්නේ. හරි. ඔකේ ඉන්නවා මේ පාරලනේ 2020 ළමයිගේ third shy එක set. හරිද? 21 ළමයිගේ second shy එක. හරි. ඒතර ඔයාලා ඉන්නවා හරි 22 ළමයි ඉන්නේ. ඔය ඔක්කොම කට්ටියගෙන්ම ගන්නෙ විභාගෙට ප්‍රමේය. සාමාන්‍ය මෙඩිසින් ගන්නවා ළමයි 1600ක් විතර ගන්න. හරි.